හොඳයි HR මැනේජ්මන්ට් ලෙසන් එකේ තමයි අපි හිටියේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ ඊළඟ වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරා channel එකට ගිහිල්ලා මේක කලින් වීඩියෝස් බලලා නැත්නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ ටික බලන්න නැත්නම් මෙතනින් එහාට මොනවද මේ කියන්නේ කියලා තේරුම් ගන්න ටිකක් අමාරු වෙයි. කලින් වීඩියෝස් බලලා ආපු නැති කෙනෙක්ට. So let's start. ඉතින් අර අපි කතා කරේ ෆන්ක්ෂන්ස් 16ක් ගැන අපි කතා කරගෙන හිටියා. ඒකෙන් දැන් ෆන්ක්ෂන්ස් ගොඩක් අපි කවර් කරලා ඉවරයි. ඉතින් අපි අන්තිමට කතා කරා performance appraisal කියන එක ගැන. ඉතින් එතනදී මට කතා කරන්න බැරි වෙච්ච තව එක කොටසක් තියෙනවා මොන ක්‍රයිටීරියාස් මොන ක්‍රයිටීරියාස් ඇතුළේද අපි performance appraisal එක කරන්න ඕනේ කියලා. හරි? එතකොට ඒක මම කතා කරන්නේ නැත්නම් ඒක හේතුවක් උඩ මොකද employee movements කියන පාර්ට් එකත් employee movement කියන පාර්ට් එකත් කරලා ඉවරුණායින් පස්සේ තමයි ඒ කොටස හරිනම් කතා කරන්න හොඳ. මොකද මේ දෙකේම knowledge එක තිබ්බොත් අර criteria ඇතුලේ තියෙන ටික තේරුම් ගන්න ලේසි වෙයි. හොඳයි අපි එහෙනම් පටන් ගමු. ඉස්සෙල්ලාම employee movements තමයි අපේ next function එක විදිහට තියෙන්නේ. employee movements. ඒ කියන්නේ employeesලා එක ස්ථානයක එක location එකකින් තව location එකට organization ඇතුලේ මාරු වෙන එක. එතකොට මේක ඇතුලේ methods අපිට තියෙනවා. අපි මේකක් ඇතුලේ methods කතා කරානේ. මේක ඇතුලේ අපි methods කතා කරන්න තියෙනවා 6ක් ගැන. ඒ 6 මම ගන්න මේ විදිහට box 6ක් ගන්නම්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔය විදිහට boxes 6 ගන්නම්. ඊට පස්සේ මේවා ඇතුලේ ලියමු. පළවෙනි එක තමයි promotion. අපිට promotion එකක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද promotion එකක් කියන්නේ? තමන් ඉන්න ස්ථානයට වඩා ස්ථානයකට ඔයාව උසස් වීමක් දෙන එක. ඒ කියන්නේ ඔයාට ඉන්නට වඩා ටිකක් උඩ position එකක් දෙන එක. definition එක ඕනනම් කියන්න ලියා ගන්න promotion means an employee of an organization being appointed to a higher position than the previous position. ඉන්න position එකට වඩා higher position එකකට appoint වෙන එක තමයි promotion කියලා කියන්නේ within the organization. clear නේ? එතකොට මෙතනදී අපි මතක තියාගන්න ඕනේ තව එක දෙයක් තමයි employee කෙනෙක් දැන් ඉන්න position එකට වඩා උඩ position එකට යනකොට එයාට අනිවාර්යයෙන්ම දැනට තියෙනවට වඩා duties and responsibilities වැඩි වෙනවා. duties and responsibilities වැඩි වෙනවා. එතකොට මම මේ මොකද්ද කිව්වේ කියන එක ගැන idea ගන්න නැත්නම් කලින් videos බලන්න මම එතරම්දී කිව්වා අර responsibilities වැඩි වෙනවා වැඩේ කරන්න එක අර කියන්නේ තීරණ ගන්න තමයි ගොඩක්ම උඩට යන්න තියෙන්නේ. හරි? අන්න ඒ වගේ. ඊට පස්සේ transfers ඒ කියන්නේ මේක ඇවිල්ලා horizontal line එකේ අපි horizontal vertical ගැන කතා කරා management lesson එකේ. ඒ කියන්නේ horizontal line එක කියන්නේ එකම grade එකේ මේකේ දෙපැත්තට positions මාරු වෙනවා. හරි? ඒ කියන්නේ උඩ level එකට යනවා නම් අර උඩටයි පහළටයි යන්නේ කොහොමද කියන එක අපේ කලින් කතා කරලා තිනවා horizontal and vertical management lessons වල අපි මේ දෙක කතා කරා. එතකොට horizontal line එකේදී තමන්ගේ positions මෙහෙම දෙපැත්තට ඕන පැත්තකට මාරු වෙන්න පුළුවන් organization එක ඇතුලේ. that is transfer. transfer එකටත් මම ඕන definition එක කියන්න replacing an employee for the same job can be called as transfer. කියන්නේ මෙයාගේ job එකට මෙයාව replace කරනවා. අන්න ඒ වගේ. transfer is a movement that take place in the horizontal direction. ඒ කියන්නේ මම දැන් කිව්වේ horizontal direction එකට තමයි transfer සිද්ධ වෙන්නේ. in a transfer business location that the employee has to work may change. employee වැඩ කරන location එක විතරක් change වෙන්න පුළුවන්. මෙයා වැඩ කරගෙන ඉන්නේ මෙතන නම් දැන් මෙයා මෙතන වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරියට ටීචර් කෙනෙක් ඉන්නවා කියනවා government teacher. ඒ තියෙන government එකේ තියෙනවනේ school network එකක්. government එක. මේක government. schools network එකක් තියෙනවා විදිහට. මේ ඉස්කෝලේ ඉන්න ටීචර් එයාව මෙන්න මේ ඉස්කෝලේට දානවා. ඒ කියන්නේ එයාගේ පොසිෂන් එක මොකක්වත් වෙනස් වෙනවද? එයා ටීචර්මයි. හැබැයි එයා එක තැනක ඉඳලා තව තැනකට ඩිස්ලොකේට් වෙච්ච එක තමයි උනේ. හරි? ඊට පස්සේ dismissal.
ඒ කියන්නේ දැන් මේකයි dismissal and layoff little bit same. dismissal and layoff little bit same. හැබැයි මම layoff කියන එකත් මෙතන ලා ගන්නම්. දැන් මම layoff කියන්නේ හරියට මේ වගේ දෙයක්. හිතන්න ඔයාගේ ඕගනයිසේෂන් එකක් තියෙනවා. ෆැක්ටරි එක ගින්නකින් ඩැමේජ් වෙනවා. හරි ඊට පස්සේ දැන් මේ එම්ප්ලොයිස්ලා ඒ කියන්නේ ඒ ඩිපාර්ට්මන්ට් එකේ වැඩ කර කර හිටපු එම්ප්ලොයිස්ලා තවදුරටත් අවශ්‍යද නෑ අපිට යාලට පඩි ගෙවන්නත් බෑ අපේ ස්ටොක් එකක් ඩැමේජ් වෙලා ලොස් එකක් සිද්ධ වෙලා තියෙනවා ඒ වගේම යාලට දැන් වැඩ කරගන්න ඩිපාර්ට්මන්ට් එකකුත් නෑ අන්න ඒ කාලේ ඇතුළත අපිට උලා එම්ප්ලොයිස්ලාව පොඩක් අයින් කරලා තියන්න හරි එතකොට යාලට පඩියක් දෙන්න බෑ අන්න ඒ වගේ තමයි ලේ ඔෆ් වෙන්නේ කියන්නේ ඕගනයිසේෂනල් එම්ප්ලොයිස් become unemployed මේගොල්ලන්ගේ රස්සාවල් ටිකක් නැති වෙනවා වගේ දෙයක් තමයි වෙන්නේ due to a reason that is beyond the control of management. Management එකට control කරන්න බැරි reason එකක් නිසා. Employees has a 12 months layout period since the factory is damaged by a fire. හරි 12 months layout period එකක් දෙනවා employees ලාට මොකද factory එක fire damage එකක් කියලා තියෙනවා. මොන මොඩේද මාස 12ක් ඒක හදා ගන්නකම් ඉන්නේ. වෙන රසාවක් හොයා ගන්නවනේ ඉතින් කොහොමද? අන්න ඔය වගේ තමයි ඉතින් සිද්ධ වෙන්නේ lay off එකේදී. dismissal එකේදී සිද්ධ වෙන්නේ discontinuing of the service of an employee due to the factors or a fact which cannot be controlled by the management of the organization. ඒ කියන්නේ අපේ management එකේ අපේ organization එකේ management එකට control කරගන්න බැරි fact එකකට service termination එකක් තමයි සිද්ධ වෙන්නේ. termination එකක් කියන්නේ වෙන දෙයක්. termination කියන වචනේ පාවිච්චි කරන්න බෑ. discontinuing the service. employee කෙනෙක්ගේ service එක discontinue කරලා දානවා. ඒක ඇවිල්ලා වැරද්ද management එකේ නෙමෙයි. management එකට control කරගන්න බැරි හේතුවකට තමයි මෙයාව dismissal වෙන්නේ. ඕනම් මේකට මම මේක ලියන්නම්. discontinuing the service of an employee due to factors which cannot controlled by the management, controlled by the management. Hari that is dismissal. And layoff කියලා කියන්නේ organizational employees become underemployed. එකම meaning එක තමයි යන්නේ ගොඩාක් සමානයි. organizational employees become unemployed due to a reason that is beyond the control of management. Due to a reason that is beyond the control of management. හරි නේද? ඔන්න ඔය විදිහට තමයි ඔය දෙක යන්නේ. ඊට පස්සේ බලමු මොකද්ද මේ termination කියන්නේ කියලා. termination එකක් කියලා කියන්නේ ඔයාගේ අවශ්‍ය වයස අදාළ වයස සම්පූර්ණයෙන් පස්සේ ඉතින් ඔයාව pension යවනවා වගේ දෙයක් තමයි termination එකේ කියන්නේ. service termination එකක්. moving out of the service එකෙන් එළියට දානවා when your age is completed. That's it. You can say moving out. මම මේක ලියන්න යන්නේ නැහැ සරල දෙයක් නිසා but හොඳ concentration එක අහගෙන ඔයගොල්ලෝ ලියා ගන්න moving out of the service when the age of the employee is completed is the termination of service. Moving out of the service when the age of employee is completed. Hari අනිත් එක තමයි demotion. demotion එක ගැන නම් වැඩි විස්තරයක් කරලත් නැහැ but මම කියන්නම්. හරි ඉතින් demotion කියලා කියන්නේ බලන්න මේකේ මේ දෙකේ පොඩක් වචන වල සමානකමක් පේන්නේ නැද්ද? promotion කියන්නේ ඔයා ඉන්නවට වඩා උඩට යනවා. demotion කියන්නේ ඔයා ඉන්නවට වඩා පහළට යනවා. එතකොට මේ demotion කියන එක වෙන්න පුළුවන් management එකෙන් ඔයාව demote කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේම request එකකින් employee request එකකිනුත් ඔයා demote වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාව අර promote වෙනවා වගේම transfer වෙනවා යට grade එකකට. හරි lower class එකකට with a low salary range එකක් එක්ක.
ඒකට වෙනම ඩෙෆිනිෂන්ස් නම් නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගලන්ට ටික ලියා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හොඳයි. ඉතින් ඔය වැඩේ කරන්න අපි කොහොමද ඉතින් ඔය වැඩේ කරන්නේ? ට්‍රාන්ස්ෆර්ස් කරන්නේ performance appraisal එක උදව් වෙන්නේ. මොකද ඒකෙන් තමයි අපි employees එකේ promotion performance එක employees ලගේ performance එක මැනගන්නේ අපි performance appraisal එකේ. ඉතින් අපි බලමු මේ performance appraisal එක කරන criterias මොනවද කියලා. Criteria used for performance appraisal. Let's see. මම මෙතන ඉස්සලාම කීපයක් ලියන්නම්. wait. එහෙම කරන්න ඕනේ. අපි මේක ටිකක් පිළිවෙලකට ලස්සනකට කරනවා නම් අපිට තියෙනවා labor turnover, employee absenteeism, productivity and industrial relations කියන ටික තියෙනවා. දැන් මම කිව්වා industrial relation කියලා වෙනම topic එකකුත් තියෙනවා කියලා. මම ඒ කතා කරන්නේ ඒ topic එක ගැන නෙමෙයි. මෙන්න මෙතන performance appraisal එක ඇතුලේ තියෙන industrial relation කියන එක දෙකම සමානයි, දෙකම එකම දේ. මෙතනත් කියනවා පස්සේ ඊළඟ වීඩියෝ එකේ තයි industrial relation කියන එක දැන් පොඩක් අවුල් යන්න ඇති. පොඩක් මයින්ඩ් එක ක්ලියර් කරගන්න හොඳට. දැන් ඉඳලා හොඳට අහගන්න. හතරක් තියෙනවා. මම හතර දාගන්නම් සර්කල්ස් හතරක් ඇතුළට මෙන්න මෙහෙම. right. හරි. හොඳයි. අපි මේක ඇතුළේ ලියමු. ඉස්සල්ලාම තියෙනවා layout turnover. sorry. labor turnover. ඊට පස්සේ තියෙනවා employee absenteeism. මම EMP absenteeism දාන්නම්. absenteeism. හරි. ඊට පස්සේ labor productivity. ඊට පස්සේ තියෙනවා ඊට පස්සේ තියෙනවා industrial relations. මම කිව්වා මේ industrial relations ඇවිල්ලා අර අතනදීත් අපිට industrial relations කතා කරලා තියෙනවා, මෙතනදීත් කතා කරලා තියෙනවා. so ඒ නිසා මේක confuse වෙන්න එපා. හරි. industrial relations. ඔය හතර ඉස්සෙල්ලා මේ සයිඩ් එකට පාඩම් කරගන්න. labor turnover, employee absenteeism, labor productivity එහෙමත් නැත්නම් නෙවෙයි industrial relation. හරි. ඉතින් industrial relations හරි. ඒ විදිහට ඔයගොල්ලෝ මේ පැත්තට ඕක පාඩම් කරගන්න. ඉතින් වීඩියෝ එක පොස් කරලා පාඩම් කරගන්න. ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරගන්න. ඉතින් මම දාගෙන යන්න. ෆෝමියුලාස් ටිකක් තියෙනවා. ඉස්සෙල්ලාම labor turnover එකට මම ෆෝමියුලා එක දෙන්නම්. මේ විදිහට. වෙන කලර් එකක් ගත්තා නම් වැඩි ටිකක් පැහැදිලි වෙන්නේ. බලන්න labor turnover හරි. නැත්නම් LB දීමට ඒ නෙමෙයි. labor turnover මම ඔය සිම්පල් එකට ලිව්වේ equal number of employees left. number of employees left in a year. මෙහෙම ලියනට වඩා ටිකක් පැහැදිලි ලිව්වා නම් හොඳයි. ලියලා ඉවරලා box කරමු. ඒකට හරිනේ. labor turnover equals number of employees left during an year. year. okay. ඊට පස්සේ ඕක බෙදීම you should divide this number in average number of employees in the year. average
number of employees in the year. කියන්නේ average number of employees in the year කියන්නේ දැන් අවුරුද්දක හිටපු company එක ඇතුළේ හිටපු average number of employees into 100. අය අපි 100 වලින් multiply කරන්නේ to get the percentage. හරි? This is the formula. Labor turnover. මොකක්ද labor turnover කියලා කියන්නේ? Labor turnover කියන්නේ the rate at which the rate අමතක කරන්න එපා මේ වචනේ. The rate කියන වචනේ. කියන්නේ rate එකක් අපි හොයන්නේ percentage එකක්. Rate means always a percentage. The rate which employees leave the firm during the particular period. The rate which employees leave the firm in a particular period. එක period එක employees ලා overall අතහැරලා දාලා කියන්නේ අතහැරලා දාලා මේ එළියට යන කොහොමද කියන්නේ එයාලගේ රස්සාවෙන් එයාලා මොකක් හරි හේතුව දන්නේ නැහැ. හේතුව ෆෝල්ට් එක එයාගේ වෙන්නත් පුළුවන්, මැනේජ්මන්ට් එකේ වෙන්න පුළුවන්. කොහොම හරි එම්ප්ලොයි කෙනෙක් එයා ඉන්න රස්සාවෙන් අයින් වෙන එක. හෝ අයින් කරන්නේ. එම්ප්ලොයිස්ලා යන ප්‍රමාණය. හරි? ඕගනයිසේෂන් එකෙන් එළියට එම්ප්ලොයිස්ලා යන ප්‍රමාණය තමයි උතනදී පැහැදිලිව කියන්නේ. හරි? එතකොට ඕගනයිසේෂන් එකක් සක්සස්ෆුල් වෙන්න නම් ওই රේට් එක හයි වෙන්න ඕනද ලෝ වෙන්න ඕනද? අනිවාර්යයෙන්ම ලේබර් ටර්නෝවර් රේට් එක ලෝ වෙන්න ඕනේ. ඕගනයිසේෂන් එකකට සක්සස්ෆුල් වෙන්න නම්. හොඳයි. අපි දැන් බලමු එම්ප්ලොයි ඇබ්සන්ටිසම් කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේකටත් අපිට පොඩි ෆෝමියුලා එකක් තියෙනවා. මම ඒක මෙතනින් දාන්න. labor absenteeism LA කියලා දාලා මම දාන්නම් labor absenteeism number of works number of work days number of work days lost due to absenteeism employees ලා ආපු නැති නිසා absenteeism work days කොච්චර නැතුණාද employees ලා ආපු නැති නිසා හරි අන්නේ work days ගාන divide by total number of available work days කොච්චර දවස් ගානක් වැඩ කරන්න තියෙනවද හරි අවුරුද්දකට කොච්චර දවස් ගානක් එහෙම නැත්නම් තෝරගත්ත පීරියඩ් එකකට කොච්චර දවස් ගානක් වැඩ කරන්න තියෙනවද total number of available work days total number of available work days හරි ඕකත් ඉතින් අර අපි ගන්න ඕනේ රේට් එකක් නේ ඉතින් 100 multiply by 100 ඒක රේට් එකක් වෙනවා percentage එකක් වෙනවා හරිනේ එතකොට මේ employee absenteeism කියන්නේ the lost in service due to employees not attending to the job is known as labor absenteeism employee කෙනෙක්ගෙන් මෙහෙම employee ඉන්නවා employee කෙනෙක්ගෙන් ගන්න ඕන service එක අපිට හම්බෙන්නේ lost වෙනවා මේ service lost එකක් සිද්ධ වෙනවා අන්න ඒ loss of service due to employee not attending to the job employees not attending වෙන්නේ නැහැ not attending to the job is known as labor absenteeism ඔන්න ඔකට තමයි labor absenteeism කියන්නේ ඉතින් මේක සිද්ධ වෙන්න situations පහක් බලපානවා employee absenteeism එකක් සිද්ධ වෙන්න මොනවාද ඒ කියන්නේ absenteeism එකක් සිද්ධ වෙන situations පහක් තියෙනවා වෙන විදි පහක් හරියට methods පහක් වගේ තමයි situations පහක් situation number 1 මම කියන non attendance at work කියන්නේ employee කෙලිම හරියට එන්නේ නැහැ එක ලෙඩ නිවාඩු දානවා අන්න ඒ වගේ point 2 මේ කියන්නේ situations ගන්නනේ being present but not performing the duty හරි පළවෙනි එක මොකක්ද non attendance දෙවෙනි එක මොකක්ද එනවා වැඩ කරන්නේ නැහැ being present but not doing the duty being present but not performing the duty right තුන්වෙනි එක විදිහට අපිට කියන්න පුළුවන්
මොනවද late වෙලා එන එක okay late attendance third point late attendance හරි හතරවෙනි විදිහට ඒකේ අනිත් පැත්ත කියන්න පුළුවන් කලින් යන එක leaving workplace early leaving workplace early මේවා මතක තියාගන්න හරි ලේසි දැක්කනේ එන්නේ නැහැ එනවා වැඩ කරන්නේ නැහැ පරක්කු වෙලා යනවා කලින් යනවා තවත් එකක් තියෙනවා අවිල්ලා ඉන්ටර්වල් එක වැඩිපුර ගන්නවා අන්න ඒක මේ හරියට මේ රජ්‍ය සේවකයෝ ගැන කියනවා වගේ නිකන් එකක් යන්නේ taking more time for the interval taking more time for interval මේ ඔක්කොම අපිට ගණන් කර මේ ඔක්කොම අපිට සලකන්න පුළුවන් employee absenteeism situations කියලා මේ ඔක්කොම අපිට සලකන්න පුළුවන් employee absenteeism situations එන්නේ නැහැ එනවා වැඩ කරන්නේ නැහැ පරක්කු වෙලා එනවා කලින් යනවා එහෙමත් නැත්නම් විවේකයේ වැඩිපුර ගන්නවා right those are the situations I think ඒකට අදාළ ෆෝමියුලා එකක් කිව්වා so employee absenteeism කියන්නේ කොහොමද කියලා දන්නවා එතකොට දැන් labor turnover එකෙන් අපිට performance එක මැන ගන්න පුළුවන් අපේ organizational performance එක වගේම අපි full මෙතන performance analysis එක අපි කරන්නේ total HR එකේ සම්පූර්ණ human resource එකේ employee absenteeism අපිට මැන ගන්න පුළුවන් total HR එකේ මුළු human resource එකේ labor productivity අපිට මුළු human resource එකෙන්ම අරගන්න පුළුවන් percentage එකක් විදිහට කොහොමද මොකද්ද labor productivity කියලා කියන්නේ productivity කියලා කියන්නේ මොකක්ද මම management lesson එකේ කතා කරා productivity means relationship between the inputs and outputs එතකොට labor productivity කියන්නේ the relationship between the employee inputs and the outputs is known as labor productivity employee inputs and outputs හරිනේ labor productivity එතකොට වැඩි labor productivity එකක් තියෙන එක successful එකට හේතුවක් වෙනවා අඩු labor productivity එක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි මේක calculate කරගන්න formula එක ඔන්න මම දෙන්නම් labor productivity LP කියලා දැම්මා equals output produced කොච්චරක් outputs produce වෙලා තියෙනවද කියලා මේවායින් අපිට calculations එහෙම කරන්න එහෙම ලොකුවට එන්නේ නැහැ ඒයි කියලා හිතන්න බෑ මේ අපිට formulas හම්බෙන්නේ define කරගන්න මොනවද මේවා කියලා and labor hours or number of employees right ඔය විදිහට අපිට labor productivity එකත් calculate කරගන්න පුළුවන්. productivity කියන්නේ මොකක්ද කියලා ඔයාලට මේදී දන්න. definition එක ඕනනම් ලියාගන්න මම කියන්නම් ආයෙත්. The relationship between the employee inputs and the outputs is known as the labor productivity. It is better to have a high value of labor productivity for the successfulness of the human resource management. හරි නේද? labor productivity කියන්නේ මොකක්ද කියලා දැන් හරියටම clear වෙලා තියෙන්න ඕනේ. දැන් අපි බලමු industrial relations කියන්නේ මොනවාද කියලා. ඉන්ඩස්ට්‍රියල් රිලේෂන්ස් ගැන කතා කර කලින් අර අපි කතා කරා නේද එම්ප්ලොයි ඇබ්සන්ටීසම් එක සිද්ධ වෙන සිටුේෂන්ස් පහක් ගැන ඉතින් මම මේ වගේම මෙන්න මෙතනදී ලේබර් ප්‍රොඩක්ටිවිටි එක ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් කිව්වේ නැත්නම් මොකද මේවා ඔයගලගේ එක්සෑම් එකට අහන්න පුළුවන් සිලබස් එකේ නැතුණාට ක්වෙස්චන්ස් අහන්න ওই විදියට සෝ අපි පොඩ්ඩක් බලමු කොහොමද මේ ලේබර් ප්‍රොඩක්ටිවිටි එක අපි ඉම්ප්‍රූව් කරගන්න නම් ඉම්ප්‍රූව් කරන්න කියලා how to improve labor productivity හොඳයි practically හිතන්න labor productivity එක improve කරනවා නම් ඔයා organization එකේ HR manager නම් ඔයා එහෙම නැත්නම් ඕන කෙනෙක් නම් ඔයා කොහොමද ඒක කරන්නේ ගන්න පළවෙනි step එක මොකද්ද හොඳම labor productivity එකක් ගන්න නම් ඔයා ඉස්සලාම හොඳ train වෙච්ච employees ලානේ දාන්නේ employing trained employees හොඳට train වෙච්ච employees ලා දාන එක. හරි. එහෙම නැත්නම් ඉන්න employees ලා හොඳට සතුටු කරන්න ඕනේ නේද? එතකොට තමයි අපිට productivity එක වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ using monetary or non monetary employee incentives. අපි දන්නවා financially ගත්තොත් එහෙම අපිට නෑ
අපි කාට හරි මොටිවේෂන් එකක් දෙද්දී මැනේජ්මන්ට් ලෙසන් එක කතා කරා මොටිවේෂන් එකක් දෙද්දී අපිට ඒක මොනිටරි මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් නොන් මොනිටරි මොටිවේෂන් එකක් දෙන්න පුළුවන් ඕනම විදිහකට එම්ප්ලොයිස් ලව සතුටු කරලා තියන්න ඕනේ හරි using quality circles මම මේ ඔක්කොම ලියන්න යන්නේ නැහැ මේ පොඩ ඔලුවට දාගන්න ගොඩක් important using quality circles කියලා කියන්නේ හොඳ සර්කියුලර් එකක් හොඳ process circular එකක් organization එකේ run වෙන එක ඒ කියන්නේ හරියට pizza hut company එක ගත්තොත් ඒක ඇත්තටම employee ගේ skill එක නෙමෙයි ඕනේ නිකන් වැඩේ කරන්න මොන මොඩේට ඒ වැඩේ කරන්න පුළුවන් වෙන්න තමයි ඒකේ process එක හදලා තියෙන්නේ ඔක්කොම machines දාලා ඒගොල්ලන්ට measures කරගන්න කප් ඔක්කොම ඒ විදිහට දීලා කරන්න මෙහෙමයි කියලා full training එක දීලා ඕන මොඩේට කරන්න පුළුවන් වෙන්න ඒක හදලා තියෙන්නේ ඒකේ process එක අන්න එතකොට අපිට employees ලගෙන් හොඳ productivity එකක් ගන්න පුළුවන් එහෙම නැත්නම් තවත් හොඳ ක්‍රමයක් තමයි maintaining better employee relationship ඔයාගේ හොඳට relationships maintain කරගෙන ඉන්නවා නම් අපිට හොඳ productivity එකක් ගන්න පුළුවන් මොකද ඒගොල්ලෝ ආසාවෙන් වැඩ කරන නිසා those are the four things මට ආපු 4 ෆැක්ට්ස් තමයි ඔය. ඉතින් ඔය විදිහට හතරින් නවතින්නේ නැහැ. තව ඕන තරම් ඔයගලන්ට කියන්න පුළුවන්. හරි කොහොමද ඔක ඉම්ප්‍රූව් කරගන්න කියලා. ඉම්පෝටන්ට් වෙන්නේ පොඩ්ඩක් ඕගොල්ලෝ HR මැනේජර් කියන රෝල් එකට බෑලා බලන්න ඔයාට උනාද පේන පෙති කියලා. හරි. ඔය තමයි සාමාන්‍යයෙන් normal HR මැනේජර් කෙනෙක්ට පේන පැති ටික. ඉතින් මම incentive methods ගැන කතා කරා. මොනවාද? monetary and monetary and non-monetary කියලා incentives employees ලා සතුටු කරන්න දෙන්න පුළුවන් incentives දෙකක් ගැන කතා කරා. ඉතින් මම මෙතනදී කියන්න ඕන පොඩි terms ටිකක් තියෙනවා හරියට business paper එකේ පළවෙනි MCQs 30න් පස්සේ එනවනේ short answers 20ක් වගේ. අන්න ඒකට මේක ටික වචන ටික අහයි කියලා හිතනවා. ඉතින් note down piecework piecework කියන්නේ අර වගේ term එකක්. ඉතින් piecework කියන එකේ තේරුම තමයි additional units produced exceeding the target amount is given with an extra payment. ඔයා වැඩිපුර employee කෙනෙක් target amount එකට වඩා productions හදලා නම් production 100යි නම් හදන්න තියෙන්නේ. ඔයා 120ක් හදලා. අන්න එතකොට මම ඔයාට additional payment එකක් කරනවා. That is piecework. Right? That is piecework. ඔයා හදන්න ඕන ප්‍රමාණය additional units produced exceeding the target amount is given with a extra payment. සරලයි. ඊට පස්සේ තවත් word එකක් ඔයාලට ඕනනම් කියන්නම් ඕන නෙවෙයි. ඒ කියන්නේ වැදගත් වෙනවා. Standard hour plan. Standard hour plan. මේ ඇවිල්ලා මොන පැත්තටද ආයි තියෙන්නේ? මේ ඔක්කොම සල්ලි ගෙවන ඒවා. Monetary. Right. Monetary පැත්තට. Standard hour plan කියලා කිව්වා. Standard hour plan not HR HR capital වෙන්නේ hour simple HR දාගන්න standard hour plan standard hour plan කිව්වාම completing work before the given time is paid with extra amount. ඒ කියන්නේ ඔයාලට කරන්න වැඩක් දුන්නා සතියක් දුන්නා ඔයා දවස් දෙකෙන් කරාම අර ඔයා time එකක් save කරලා තියෙනවා. අන්නේ save කරපු time එක නිසා ඔයාගේ speed එක නිසා ඔයාට extra payment එකක් කරනවා. Right? Completing work before the given time is paid with an extra amount. Those are the two words. එතකොට incentives දෙන්න පුළුවන් තවත් methods මොනවාද? bonus දෙන්න පුළුවන්. profit sharing සාමාන්‍ය profit sharing නම් දකින්න තියෙනවා හරි අඩුයි. නැත්නම් merit pay වගේ දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඕක ඔයා හොයන්න. ඔන්න ඔයාටත් හොයන්න දෙයක් තිබා. What is merit pay? Just find on internet and get that idea. merit pay කියන්නේ මොකක්ද? දැම්ම වීඩියෝ එක post කරලා ටග්ගල Google එකේ ගාලා හොයන්න. හරි? then ඒක ඇත්තට අමාරු දෙයක් නෙමෙයි. හරිම සරල දෙයක් තිබේ. මේ ඔයාටම හොයාගන්න පුළුවන් ඒක. industrial relations. මොනවද මේ industrial relations කියලා කියන්නේ? ඒක පොඩ්ඩක් deep කතා කරන්නත් තියෙන topic එකක්. yeah. හරි. Industrial relations කියලා කියන්නේ මොනවද? A type of professional relationship between the employer and employees known as industrial relation. Professional relationship එකක් අර මේ love relationship ගැන නෙමෙයි මම කියන්නේ. කියන්නේ සහෝදර ප්‍රේමවත් නෙවෙයි. ඒ කියන්නේ එහෙමවත් නෙමෙයි. එහෙම නැත්නම් තාත්තා පුතා එහෙම සීන් මුකුත් නැහැ. පෞද්ගලිකයිනේ ඔක්කොම.
These are professional relationships. Any type of professional relationship, I'll write it here. Any type of professional relationship is a industrial relationship. එතකොට මෙතනදී there should be a proper relationship between the employees and employees in the firm for the successfulness of the HR management. ඒ කියන්නේ for the HR management, always you know there should be a proper relationship between the employee and employee. That's simple. එතකොට මේකෙන් අපිට උදව් වෙනවා අපේ වැඩ ටික enthusiastically satisfactorily කරගෙන යන්න. හොඳ relationship එකක් තිබ්බොත් enthusiastically and satisfactorily we can do our duties and responsibilities. Employees can do those things. හරි. ඉතින් industrial relation එකකදී definition එක හරියම සරලයි වගේම ලේසි. ඉතින් මෙතනදී අපි බලන්න ඕන දේවල් තමයි මොනවද අපිට හම්බෙන benefits මේ industrial relations නිසා වගේම අපිට හම්බෙන adverse effects එහෙම නැත්නම් disadvantages මොනවද මේ employee relationships හරියට සිද්ධ වුණේ නැත්නම් එහෙම නැත්නම් ඒ කොහොමද කියලා අපි බලමු. එතකොට හොඳට industrial relationships තියෙන එකෙන් we can improve what labor productivity මේ දැන් කතා කරේ. මේක improve කරගන්න industrial relationships වලින්. හරි මේ අපි ලියන්නේ advantages of industrial relationship. We can increase labor productivity. We can increase the labor productivity as well as we can minimize the wastage of resources. We can minimize wastage of resources wastage එක අපිට අඩු කරගන්නවා. Lowering employee absenteeism එක අපිට අඩු කරගන්න. මොකද මේ අර හොඳ industrial relationship එකක් තිබ්බහම මිනිස්සු ආසාවෙන් වැඩ කරන්න එනවා. employee absenteeism එහෙම නැත්නම් lowering the employee turnover මිනිස්සු අස්සලා යන එක අපිට අඩු කරගන්න පුළුවන්. employee turnover එකත් අපිට අඩු කරගන්න පුළුවන්. හොඳ industrial relationships maintain කරගෙන යන එකේ turnover. අපිට හොඳ motivated employee team එකක් build up කරගන්න පුළුවන්. We can build up motivated employee team. හරි. ඊට පස්සේ employee disputes අපිට අඩු කරගන්න පුළුවන්. We can minimize employee disputes. Those are the advantages. So what are the disadvantages? Interruptions to the production process. Strikes, industrial disputes ඔක්කොම ඇති වෙනවා හරියට industrial relationships maintain කරේ නැත්තම්. හරි. Interruptions to the production process. Disadvantages. මම මෙතන එනවා ඒ ටිකත් ඕන ලියන්නද ලියන්න අවශ්‍යත් නැහැ. ඔයාලට තේරුම් ගන්න පුළුවන් මුල තියෙනවානේ. But right. Disadvantages. That's right. මොනවාද අපිට හම්බෙන disadvantages අපි හරියට adverse effects without not disadvantages actually adverse effects when not maintaining industrial relationships correctly. හරියට maintain කරගෙන ගියේ නැත්නම් මොනවාද හම්බෙන adverse effects? Interruptions on production process. Interrupts production process. ඊට පස්සේ declining the employee productivity. Employee productivity එක අපිට නැති වෙන්න පුළුවන්. Declining employee අරකෙම අනිත් පැත්ත. Demoralized of employees. Employees ලා demotivate වෙනවා. Waste වෙනවා. Resources waste වෙනවා. Waste in resources. And we can say lower the efficiency and effectiveness of the total firm. Lower. Sorry?
lower the efficiency and effectiveness, lower the efficiency and effectiveness of the total firm, human resource එක හරියට manage කරේ නැත්නම් ඔක්කොම ඉවරයි. financial resource එක ටික කාලයක් අවුල් ගියත් එක පස්සේ ගොඩ දාන්න පුළුවන්. but human resource එකේ ප්‍රශ්න තිබ්බොත් එහෙම සම්පූර්ණ company down යනවා. මොනක් හරියට වැඩ කරේ නැත්නම් down යනවා. but this is more important. හරි? industrial relations වල හරියට ඒ දේවල් ටික maintain කරගත්තේ නැත්නම් ඔන්න ඔය දේවල් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ industrial relations කියන ටිකත් එක්ක. ඊට පස්සේ employee grievances කියන topic එක තමයි මම තෝරගත්තේ ඊළඟට කතා කරන්න. ඔයගලන්ට functions ටික ඔයගොල්ලෝ ලියාගෙන තියෙනවා නම් බලන්න ඒ functions වල grievances තියෙන්නේ ටිකක් පල්ලෙහා. ඒ කියන්නේ මේ health and safety management එකකට පස්සේ තමයි grievances තියෙන්නේ. හැබැයි ඒක ඒ තරම් දිගට ගෙනියන්න ඕනේ නැති පොඩි ටොපික් එකක් නිසා අපි employee grievances කියන part එක මෙතනින් මෙහෙම කතා කරලා ඉවරයක් කරලා දාමු. ඊට පස්සේ අද තව කතා කරමු අපි discipline එක ගැන, employee discipline and next employee health කියන parts ටික තමයි ඉස්සරහට දැන් කතා කරන්නේ. grievances, discipline and health. right. ඉතින් මම screen එක clear කරගන්නම්. හොඳයි. employee grievance. employee grievances. මම මේකට definition එක මම මෙහෙම ලියන්නම් මෙතනින් කියව ගන්න. employee grievance are the mental discontent or dissatisfaction or dissatisfaction of an employee or a group of employees regarding the job or working environment. Regarding the job or working environment. තමා වැඩ කරන environment එකේ එහෙම නැත්නම් තමන්ගේ job එකේ මොකක්ම හරි ප්‍රශ්නයක් නිසා employees ලා එහෙම නැත්නම් අපේ වැඩ කරන team එකක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ dissatisfy වෙනවා නම් that is employee grievances කියලා අපි හඳුන්වනවා. we will say that employee grievances. හරි. දැන් අපි බලමු මොනවාද employee grievances වලට reasons කියලා. employee grievances වලට හේතු මොනවාද කියලා බලමු. පළවෙනි එක මෙතන big reasons ටිකක් තියන්න පස්සේ ඒක ඇතුලේ කොහොමද මේවා වෙන්නේ කියලා explain කරන්න. job related reasons අපි මෙහෙම දාමුකෝ. job related reasons. example මොනවාද? assignment of the task and duties to the employee which are not related to his job description. මගේ job description එකට අදාළ නැති වැඩ මට දෙනවා නම් I am happy ද මම employee කෙනෙක් විදියට? No, I am not happy. Employing him of a job that is mismatch his knowledge and skills. තමන්ගේ knowledge and skills වලට ගැලපෙන්නේ නැති job එකක් දෙනවා නම්. හරි maths කරපු කෙනෙක්ට accountant job එකක් දෙන එක ටිකක් ගැලපෙන්නේ නැති දෙයක්. දැන් බලන්න නැති ඒක ඉච්චර හිතන්න එපා. ටිකක් ළඟින් යන example එකක් ගත්තා ඒක. කොහමද තමයි ගැලපෙන්නේ නැති දෙයක් දෙනවනම් job related reasons කියලා කියන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඔය වගේ දේවල් නිසා employees ලා dissatisfy වෙනවා.
reasons related to work conditions. Reasons related to work conditions. Work conditions. ඒ කියන්නේ මොනවාද? service conditions කියලා අපි දාන job description එකේ යන්නේ description එකේ දාන conditions එකක් වැඩි නේ. කියන්නේ change in the workplace or working hours. ඒක වෙනස් කරද්දි අපිට මුලින් දීපුවා නෙවෙයි නේද? දැන් පස්සේ workplace work hours අපි වෙනස් කරනවා නම් having unhealthy or unsafe work environment or the workplace. අපේ workplace එක unsafe ආරක්ෂාකාරී දේවල් නැත්තම් දැන් හුඟක් වෙලාවට building construction වැඩ කරද්දී ඒ employees ලාව අපි insure කරන්න ඕනේ. ඉතින් ඒ වැඩේ කරන්න ඕනේ employer. ඉතින් ඒක කරන්නේ නැත්තම් this also a reason related to work condition. hari, or else reasons related to human resource management policies, procedures and strategies. Reasons related to human resource HRM policies, procedures and strategies. මොනවාද මේ? For an example, salaries and wages and incentives. ඒ වල policies නේ. ඒක තමයි අපේ company එකේ normal යන දේවල්. කොට ඒව ඇවිල්ලා සාමාන්‍ය වෙනස් වෙන දේවල් නෙවෙයි. તો ওই දේවල් වලට satisfy නැත්නම් employees ලා dissatisfied. Provision of the promotions to someone else which had been entitled to a qualified employee. ඒකත් නිකන් සාමාන්‍ය දෙයක් කියන්න පුළුවන්. Provision of the promotion to someone else which had been entitled to a qualified employee. සුදුසු නොසුදුසු කෙනෙක්ට ඒ අදාළ දේවල් දෙන එක. Promotions දෙන එක. Policies and procedures related to promotions, demotions, transfers and terminations. Policies related to promotions, demotions, transfers, terminations. Hari, those policies as well as unavailability of a formal promotion procedure. හොඳ formal promotion procedure එකක් නැත්නම් අන්න ඒකත් employee grievance එකකට බලපාන. ඒ කියන්නේ හැඳුනුම් කමට මම මෙයාව දන්නවා ඒ නිසා මට promotion එක දෙනවා. That is not a good way. That is not a formal promotion නේ. Organization එක අපි හැමතිස්සෙම තැන දෙන්න ඕනේ දක්ෂකම නැතුව යාළුකමටවත් හැඳුනුම්කමටවත් නෙවෙයි. ඔන්න ඔය විදිහට reasons related to human resource management policies ඔය වගේ දේවල් අපිට කියන්න පුළුවන්. And reasons related to violation of rules and regulations of the organization. Reasons related to violation of rules and regulations of the organization එක rules regulations violate කරලා managers ලායි owners ලායි වැඩ කරද්දී employees ලා dissatisfy වෙනවා. ඒ කියන්නේ taking tough unreasonable disciplinary actions against the employees ලාට විරුද්ධව අසාධාරණ විදිහේ ඒ කියන්නේ normal disciplinary actions ගන්නවා but අසාධාරණ විදිහේ disciplinary actions ගන්න ගියොත් එහෙම ඒක rules and regulation violate කිරීමක් වෙනවා organization එකේ. ඉතින් අන්න එතකොට employees ලා grieve වෙනවා. Breach of conditions in collective agreements by the management. අපිට admin කොහොමද කියන්නේ? ඔය managers ලාගේ උඩ ගන්න decisions සමහර දේවල් අර හැඳුනුම් කමට ගන්න ඒවා වගේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ට කැමති විදිහට conditions වෙනස් කරද්දී අන්න එතකොට employee grieve වෙනවා. Reasons relating to unnecessary personal behavior. Let's write that. Reasons related to unnecessary personal behavior. ඒ කියන්නේ අපේ employers ලාගේ employer ගේ unnecessary personal behaviors. ඒ කියන්නේ හරියට මෙන්න මේ වගේ ඒවා ගන්න බලන්න. Unattainable expectations or having non-realistic goals. යථාර්ථවාදී නැතිවීම. ඒ කියන්නේ ඔයාට
ඔයා එම්ප්ලොයි ඔයාගේ එම්ප්ලොයි ඔයාට දෙනවා ඔයාට කරන්න බැරි තරම් ඔයාගෙන් වැඩ ඔයාගෙන් එක්ස්පෙක්ට් කරනවා. ඒ කියන්නේ ඔයාගෙන් දවස් 10ක් ඇතුළත බිල්ඩින් එකක් හදාගන්න පුළුවන් ඒ වගේ කරන්න බැරි රියලිස්ටික් නැති වැඩ ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් wrong attitudes employees ලගේ wrong attitudes තියෙනවා. හරි? එහෙම නැත්නම් employee ගැන over estimate කරගන්න වෙලාවලුත් තියෙනවා. ඒවත් අපිට නෑයි කියන්න බෑ. Then we can say reasons beyond the job or the work. Reasons beyond the job or the work. අපේ job එකකටත් work එකකටත් අදාළ නැති සමහර කරුණු නිසා employee grievance ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ reasons relating to family. පෞල් ප්‍රශ්න. කියන්නේ දරුණුම ප්‍රශ්නයක් තමයි ඕක. පෞල් ප්‍රශ්න. Reasons relating to the other competitive businesses. අනිත් competitive business නිසා ඇති වෙන ප්‍රශ්න. හරි. ඔන්න ඔය වගේ දේවල් reasons beyond the job or the work. So those are the reasons for the employee grievance. Those are the reasons for the employee grievance. Take a minute. මම කියපු part එක උන ආයෙ රිවයින් කරලා බැලුවත් කමක් නැහැ. හොඳට ඔලුවට දාගන්න. මම කියපු හැම වචනයක්ම මිස් කරගන්න එපා. හැම වචනයක්ම වටිනවා. Each and every word is important. හොඳයි. I think දැන් අපි බලමු මෙන්න මෙහෙම employee grievance එකක් වෙනවා. ඒ කියන්නේ employees ලා dissatisfy වෙලා ඉන්නවනේ. ඔයා කොහොමද ඒක අඳුරගන්නේ? organization එක කොහොමද ඒක අඳුරගන්නේ? How to identify බලමු. අපිට exit interviews තියන්න පුළුවන්. ඒ කියන්නේ employees ලා අයින් වෙලා යද්දී අපිට යාලා පොඩ්ඩක් interview කරන්න පුළුවන් මොනවාද අපේ සිද්ධ වෙච්ච වැරදි. suggestion box එකක් තියන්න පුළුවන්. අර ලියුම් කැලේ ලියලා දාන්නේ පෙට්ටිය ඇතුළට කට්ටිය. suggestion box එකක් තියන්න පුළුවන්. attitude surveys අපිට තියන්න පුළුවන්. employees ලාගේ attitudes අපිට හොයලා බලන service තියන්න පුළුවන්. attitude service. ඒ කියන්නේ හරියට නිකන් ඔයගොල්ලෝ පොඩි ප්‍රශ්න වගේක් හදපු ડોකියුමන්ට් එකක් කොපි කරලා හැම එම්ප්ලොයි කෙනෙක්ටම දෙනවා. නිර්නාමිකව කාගේවත් නම සඳහන් වෙන්නේ නැහැ. හැම එම්ප්ලොයි කෙනෙක්ම තමන්ගේ එහාට තියෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා. ඒතකොට ඒ උත්තර අනුව ඔයාලට හොයාගන්න පුළුවන් මොන එම්ප්ලොයිස් ලාද ප්‍රශ්නවල ඉන්නේ කියලා. attitude surveys. ওই විදිහට ඔයාලට කරගෙන යන්න පුළුවන්. එතකොට අපි බලමු මෙන්න මේ එම්ප්ලොයි ග්‍රීවන්ස් අපි හරියට හැන්ඩල් කරන්නේ කොහොමද? ඒවා හරියට හැන්ඩල් කරේ නැත්නම් අපිට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවාද කියලා. මේක හැන්ඩල් කරන එක පැත්තෙන් අපි බලමු පොඩක් මොනවද තියෙන ස්ටෙප්ස් අපි ගන්න ඕන ස්ටෙප්ස් අපි එම්ප්ලොයි ග්‍රීවන්ස් එකක් හැන්ඩල් කරන්න. Let's see how to handle. මේක හැන්ඩල් කරද්දී අපිට ස්ටෙප්ස් ලිස්ට් එකක් තියෙනවා. හරි? ස්ටෙප්ස් ලිස්ට් එකක්ම තියෙනවා. අපි ඕඩර් එකට යන් අපිට ග්‍රීවන්ස් එකට හොඳට ලිසන් කරන්න පුළුවන්. අපිට සවන් දෙන්න පුළුවන්. පළවෙනි දේ listening. Listening about the grievance carefully. Listening about the grievance carefully. එහෙම නැත්තම් නෙවෙයි. ඕක වචනේ කියනවා ගණන් ගන්න එපා. Collecting the accurate information of the grievance and related employee. Collecting the accurate information of the grievance and the related employee අදාළ කෙනා ගැන අවශ්‍ය සේරම තොරතුරු හරි ඇත්ත තොරතුරු අපි හොයාගන්න ඕනේ. Collecting accurate informations of the grievance and the relevant employee. grievance එකට අදාළ ඇත්ත තොරතුරු ටික අදාළ employees ලාට අදාළ නියම තොරතුරු ටික ඔයාගාවට එකතු කරගන්න ඕනේ. ඉතලම අහනවා ඊට පස්සේ ඔයා collecting information, then you have to discuss the relevant matters with the employees. discussing කොහොමද ඉතින් අපි normal මේ පාඩම් කරන දේවල් මේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් නේ කොහොමද මේ ප්‍රශ්නයක් ඇති වුණා මේක විසඳගන්නේ කියලා. ඒවා මුලින් කියලා දෙන්න දේවල් නෙමෙයි. discussing the relevant matters with
the employee. Fourth, you can say listening to the employee carefully. ආපෞසරයක් discussing එකෙන් පස්සේ ආයෙ මොකද කරන්න ඕනේ? ආයෙ listening කරන්න ඕනේ. හොඳට සවන් දෙන්න ඕනේ. Listening to the employee carefully. පස්වෙනි එක විදිහට accepting the matter said by the employees if they are true. ඒගොල්ලෝ කියන සමහර conditions ඇත්තනම් වෙනස් වෙන්න ඕන නම් ඒවා අපි accept කරගන්න ඕනේ. හරි? accepting the matters said by employee if they are true. ඒවා ඇත්තනම් අපිට පිළිගන්න වෙනවා. if they are true. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? අපි ඒවට solutions දීලා trust එක build කරගන්න ඕනේ. building trust in employees by giving solutions. by දානකොට and giving solutions. right? ඔන්න ඔය විදිහට තමයි employee grievance එකක් අපි handle කරන්න steps. ඉස්සෙල්ලාම අපි සවන් දෙනවා, listen කරනවා. We have to collect the relevant informations. හරි? ඊට පස්සේ we have to discuss කරායින් පස්සේ අපිට තවත් දේවල් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ ආපස්සට අපි listen කරන්න. අපි ඔයාලට සවන් දෙන්න ඕනේ ආයි. ඒගොල්ලෝ කියන දේවල් ඇත්තටම අපිට පිළිගන්න වෙනවා. ඉතින් පිළිගත්ත දේවල් වලට අපි මොනවද කරන්නේ? solutions දීලා trust එක build කරගෙන ආපහු ඉස්සරහට යනවා. ඉතින් ওই විදිහට අපි හරියට grievance handling කරේ නැත්තම් මොකක්ද අපිට වෙන්නේ? කරොත් මොකක්ද වෙන්නේ? ඉස්සෙල්ලාම බලමු. මේ විදිහට අපි හරියට grievance handling කරනවා. organization එක. බලමු මොනවද අපිට ලැබෙන advantages කියලා. advantages of grievance handling. හරි? බලමු. හිතලා කියන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවාද decrease වෙන්නේ increase වෙන්නේ? අපි කොහොමනේ හැමතිස්සෙම වගේ ඔය වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ. decrease වෙන්නේ මොනවාද? අපි හරියට ප්‍රශ්න handle කරනවා නම් employee turnover. yes. decreasing employee turnover. turnover කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවා. ඒක decrease වෙනවා. එතකොට ඒක හොඳයි. we can decrease at employee absenteeism. අරවම තමයි. employee absenteeism. අර industrial එකේ කතා කරේ ඒවම තමයි. employee absenteeism අපිට අර කරමු. trade union actions. මොනවාද මේ trade unions කියන්නේ? මම මේවා ගැන ඉස්සරහට වෙනම කියලා දෙනවා. දැනට simply හරි නිකන් කට්ටියක් එකතු වෙලා හදාගන්න පොඩි group එකක් කියලා කිව්වොත් සරලව ඇති. දැනට ඒව ඔළුවේ තියාගන්න. ඉස්සරහට අපි ගොඩක් in detail මේක හරියටම කතා කරනවා මොනවද මේ trade unions කියලා කියන්නේ. ඒතකොට ඒවයේ actions අපිට අඩු කරගන්න පුළුවන්. Having industrial harmony by strengthening the industrial relation, we can strengthen industrial relations. I discussing එක කරන්නේ. එතනදී industrial relations build up වෙනවා. industrial relations, right? increasing the goodwill of the business. ඔය ඔක්කොම නිසා අපිට අන්තිමට increasing the goodwill of the business එකේ goodwill එක improve වෙනවා. so this is the way. හරිනේ? you can get the idea. දැන් බලමු මෙහෙම අපි හරියට employee handling කරේ නැත්තම්. if not let's see what will happen. what will happen? අරකෙම අනිත් පැත්ත. මේව හරි ලේසි මෙහෙම පාඩම් කරගන්න. increasing employee turnover, increasing employee absenteeism, industrial disputes and industrial relations will break down. Hari? weak industrial relations and industrial disputes arise. industrial disputes can prashna arise වෙනවා. හරි?
decrease in productivity, yes, decrease in productivity. ලිමිට් කරන්න බෑ මෙතන තියෙන ඒවා ඔයගලන්ට ඕන තරම් කියන්න පුළුවන් මම මෙතන තියෙන බොහොම සීමිත ප්‍රමාණයක් විතරයි high cost of hiring employees frequently to cover the job vacancies ටික cover කරගන්න තනින් සැරේ අපිට employees ලා hire කරන්න වෙනවා ඒකට cost එකක් යනවා high අයි සැරින් සැරේ අයින් වෙනවනේ employee absenteeism අර employee turnover එක සිද්ධ වෙද්දී හැමතිස්සෙම hire කරන්න වෙනවනේ high cost on hiring employees frequently hiring employees frequently කොට ඒවා විලා unnecessary costs ඉතින් employee grievance හරියට handle කරන එක important ද නැද්ද very very important කොහොමද employee grievance වෙන්න පුළුවන් employee grievance වෙන්න පුළුවන් වෙන්න අර reasons මම කියලා දුන්නා වෙන්න පුළුවන් ඔව් reasons ටික කියලා දුන්නා දැන් අපි බලමු මේක handle කරගනිද්දී අපි steps ටික කිව්වා methods කිහිපයකුත් තියෙනවා මේවා handle කරගනිද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔය steps ටික අර methods වලටත් අනුකූලයි මම ඔයාලට කියලා දෙද්දි කොහොමද මේක tally වෙන්නේ කියලා හරි ඉතින් දැන් බලන්න දැන් මෙතනදී මම කිව්වා මේ employee grievance සිද්ධ වෙන්න පුළුවන් handle කරගන්න පුළුවන් steps ටික order එකට මේ steps නේ these are steps මේවා කරන methods කිහිපයකුත් තියෙනවා ඒ කියන්නේ like formal grievance handling method ඔය steps ටික වඩා සාමාන්‍ය ඕන කෙනෙක්ට නැත්නම් employer ට කරගෙන යන්න පුළුවන් මේ steps ටික formal grievance handling method කියන්නේ ඔය ක්‍රමය ඕක කරගෙන යන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ පාර වැරදීමකින් නෙමෙයි මම එහෙමත් නැත්නම් කියලා කිව්වේ හොඳට ඒ වචනේ තේරුම දැනගන්න through immediate supervisor කෙනෙක් දානවා through immediate supervisor or else එහෙම නැත්නම් having an open door policy having an open door policy ඒක ගැන ඔයාලා හොයන්න අමාරු දෙයක් නෙවෙයි ඔය ගහපු ගමන් එන උඩින්ම joint committee method committee එකක් පත් කරනවා employees ලා අතර connection එකක් හදාගන්න joint committee method counseling කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවනේ ඔය දෙකේ meaning එකනේ කියන්නේ අර වගේම තමයි formal මේ ගිහිල්ලා හොයලා බලලා මේ ප්‍රශ්නේ අහනවා මොකද්ද වෙලා තියෙන්නේ ප්‍රශ්නේ appointment of ombudsman කියන්නේ කියලා කවුද නැත්තම් දන්නේ නැත්තම් පොඩ්ඩක් Google එකේ search කරන්න සරල ombudsman කියලා කියන්නේ business එකක ඔය වගේ ප්‍රශ්නයක් ඇති වුණාම ඒක solve කරන්න appoint කරන කෙනා තමයි ombudsman කියලා කියන්නේ. කියන්නේ ටිකක් පිටින් කෙනෙක්ව වෙන්න ගන්නවා වගේ. එහෙම නැත්නම් organization එක ඇතුලෙන් ගන්න වෙලාවලුත් තියෙනවා. you better search it appointing of ombudsman. plus ප්‍රශ්නේ clarify කරන්න හොඳ expert කෙනෙක්ව දානවා කියන එක තමයි මෙතන සිද්ධ වෙන්නේ. arbitration කියලා කියන්නේ neutral කෙනෙක්. ඒ කියන්නේ කාගවත් පැත්තක් ගන්නෙ නැති කෙනෙක්ව අර ඔය ප්‍රශ්නේ විසඳන්න පාවිච්චි කරනවා. හරි. ඒ කියන්නේ නිකන් හිතන්න ඔයගොල්ලෝ සෙල්ලමක් කර කර හිටියා. මොකක් හරි ප්‍රශ්නයක් ඇතුණා. ඔයාලා ගිහලා පාරාන මිනිස්සෙක්ගෙන් අහනවා අයියේ මම දවල් හිටන්න ඔයාලා ක්‍රිකට් මැච් එකක් ගගා හිටියා. ගිහලා ඒකේ ප්‍රශ්නයක් ඇතුණා. ඔයාගේ අයගෙන් අහනවා අයියේ මම බෝලේ විකට් එකට වදින්න ගැහුවා අවුට් නේද කියලා. එතකොට බැට් කරපු එක්කෙනා කියනවා මගේ මේ කකුලේ වැදිලා තමයි විකට් එකට වැදුනේ අවුට් නෑ නේද කියලා. එතකොට අරයා දන්න දැනුමින් කියනවා. අන්න ඔය වගේ ආබිට්‍රේෂන් කියන්නේ කාගවත් පැත්තක් ගන්න නැති නියුට්‍රල් කෙනෙක්ව දා ගන්නවා. දැන් ඔය වගේ මෙතඩ්ස් වලින් අපිට එම්ප්ලොයී ග්‍රීවන්ස් හැන්ඩල් කරන්න පුළුවන්. කොහොම කරත් අර ප්‍රොසෙස් එක කරගෙන යන්න ඕනේ. හරි? අර ප්‍රොසෙස් එක සයිඩ් එකෙන් පේන්නේ එම්ප්ලොයී ටර්න් මේ මොනවද සයිඩ් එකෙන් පේන ප්‍රොසෙස් එක නෙමෙයි ඔය තියෙන ඇඩ්වාන්ටේජස් ටික. කලින් පොඩ රිවයින්ඩ් කරලා බලන්න අර ප්‍රොසෙස් මම ඊට කලින් කිව්ව ප්‍රොසෙස් එක කරගෙන යන්න ඕනේ. ස්ටෙප්ස් ටික කරගෙන යන්න ඕනේ. මෙතන තියෙන ඇඩ්වාන්ටේජස් මෙතන තියෙන ස්ටෙප්ස් නෙමෙයි මෙතන තියෙන මම කලින් කිව්වා මෙතන තියෙන ස්ටෙප්ස් කියලා අමතක වෙලා මේ මෙතන තියෙන මම ස්ටෙප්ස් ටික ක්ලියර් කරා. මේ තියෙන්නේ ඇඩ්වාන්ටේජස්
මේ තියෙන්නේ methods. These are methods. හොඳයි මේ පාර්ට් එක හොඳට ස්ටඩි කරන්න හොඳට රෙෆර් කරගන්න මේ පොයින්ට්ස් එහෙම පොඩ්ඩක් පාඩම් කරගන්න ඔව් මේ පොයින්ට්ස් ටික අනිවාර්යෙන් පාඩම් කරන්න මොකද මේවා අප ඔයාලට ඕන තරම් ලියන්න බෑනේ මේ දේවල් හරි සීමිතයි මේ ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් වගේ දේවල් නුකරට හිත හිත ලියන්න පුළුවන් දේවල් විදිහට තියෙන්නේ මේ දේවල් පොඩ්ඩක් බලා ගන්න different methods of නැත්නම් strategies of employee grievance handling ඉතින් ඒ පාර්ට් එක ඉවරයි ඊළඟට අපි move වෙමු employee discipline කියන කොටසට employee discipline right employee discipline හොඳයි මම මේකට අදාළ definition එක මම මෙතන ලියන්නම් the standard or employers expected behavior expected behavior from the employee to carry on a business organization formally and legally is called as discipline ඔයගලන්ට දැන් තේරෙනවා ඇති මගේ වීඩියෝස් ටික බැලුවාන් පස්සේ ඩෙෆිනිෂන් එකක් අපි පාඩම් කරගනිද්දි දාන්න ඕන ෆැක්ට්ස් මේ ඩෙෆිනිෂන් එක රිච් වෙන්න අර මාක්ස් හම්බෙනවා වැඩි කියන එක දැන් මේ විදි තේරෙනවා ඇති අපි අවශ්‍ය කරන ඔක්කොම ෆැක්ට්ස් ටික දානවා ස්ටෑන්ඩඩ් or employee expected behavior standard behavior එකක් එහෙම නැත්නම් employee expected behavior because it depends organization එකට අනුව ඒක depend වෙනවා ඒ නිසා ඔය දේ අපි දාන්න ඕන අපිට ඔය වෙනස් කරන්න බැරි දේවල් මේ from and එහෙම නැත්නම් active කරලා ලියන එක passive කරලා ලියන එක ඒවා ඉංග්ලිෂ් ඒක වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ ඔය දාන්න ඕනේ include වෙන්න ඕනේ facts ටික අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ full marks හම්බෙන්නේ definition එකකට from the employee to carry on a business organization formally and legally to carry a business organization formally and legally organization එකක් formally legally හරියට පවත්වාගෙන යන්න අවශ්‍ය කරන standard employee behavior එක එහෙම නැත්නම් expected employee behavior is the employee discipline clear නේද what is mean by disciplinary management then මොකක්ද මේ disciplinary management කියලා කියන්නේ disciplinary management what is this disciplinary management means the development operating and maintenance of a disciplinary procedure in organization organization එකක් run කරද්දී මේකේ disciplinary procedure එකක් run වෙන්න ඕන හරි මේකේ disciplinary procedure එකක් run වෙන්න ඕනේ ඉතින් අන්න ඔය මේක මම ලියන්නකො මෙතන disciplinary management means disciplinary management means development operating and maintenance of disciplinary procedure in an organization මොකක් හරි organization එකක disciplinary procedure එකක් run වෙන එක වගේම ඒක develop වෙන එක operate වෙන එක මොනවද ඔයා දාන්න අමතක නොකරන්න ඕන වචන තුන
development මෙන්න මේක operating maintenance ඔය වචන ටික දාලා ලියන්න what is the definition for disciplinary management කියලා කියන්නේ. ඉතින් අපි බලමු examples ටිකක්. anti-disciplinary actions එහෙම නැත්නම් misconducts frequently happened in the business. ඔය anti-disciplinary actions ටිකක් අපි බලමු. examples, right? ඉතින් හරි අපිට කියන්න පුළුවන් මම මෙතන කියන්නත් ඕනේ නැහැ කියන්න යන්න පුළුවන් මොකද මේවා ලිමිට් එකක් නැහැ මම මේවා ලියලා කරන්නේ හොඳ මේ ලිකරන එක හරියට සුදුසු වැඩක් නෙවෙයි මොකද මේවා ලිමිට් එකක් නැහැ examples ඔයාලා හිතන්න හරි මට හිතෙන ඒවා ටික මම කියන්නම් willful damages to the organizational resources organization එකේ තියෙන resources එකට කැමැත්තෙන් එහෙම නැත්නම් දැනුවත්ව damage එකක් කරනවා නම් anti disciplinary action එකක් not reporting to the work without prior permission කලින් දැනුවත් කරන්නේ නැතුව අපි වැඩට එන්නේ නැති වෙන හදිසි අනතුරක් වගේ දෙයක් සිද්ධ වුණා නම් ඒක ප්‍රශ්නයක් නෑ එහෙම නැතුව එකපාරට වැඩට එන්නේ නැතුව කලින් දැනුවත් කරන්නේ නැතුව වැඩට එන්නේ නැතුව ඉන්න එක anti disciplinary action එකක් කියලා කියන්න පුළුවන් late attendance ඒකත් අපිට කියන්න පුළුවන් leaving workplace without prior permission කලින් අවසරයක් නැතුව හොරෙන් පැනලා යන එක කලින් යන එක showing fraudulent illness බොරු ලෙඩ දාලා පෙන්නන එක sleeping at work වැඩට ඇවිල්ලා නිදා ගන්න එක මේ ඔක්කොම anti disciplinary actions ඉතින් මේවා ලිමිට් එකක් තුලද ඔයාලට කියලා ඉවර කරන්න බෑ හරි ඔයගොල්ලන්ට පොඩ ප්‍රැක්ටිකලි හිතන්න මේක මේ එක්සෑම් එකට ගිහලා මෝඩ දේවල් ලියන්න එපා මේ එම්ප්ලොයි ගිහලා එම්ප්ලොයි එක ඔළුව පාලන එක වගේ දේවල් ලියන්න එපා ප්‍රැක්ටිකල් දේවල් හිතන්න negligence and less attention toward the jobs again තමන්ගේ job එක ගැන less attention හරි අවධානයකින් නෙවෙයි ඉන්නේ disturbing the safety health of the business safety එකයි health එක business එකට disturb එකක් වෙන විදිහට වැඩක් කරන එක corruptions ඇති කරන එක වැඩට ඇවිල්ලා අරක්කු බොන එක taking liquor at workplace ඔය වගේ කියන්න පුළුවන් දැන් අර හරකත් ඔයාලට ගන්න පුළුවන් employee කෙනෙක් ගිහලා employee එක ඔළුව පාලන එකත් වැරද්දක් තමයි ඉතින් practically වෙන්න දේවල් මේ මෙතෙක් සිද්ධ වෙලා තියෙන දේවල් විතරක් අපි ගමු ෆිල්ම් බලනවා ඇතිනේ ෆිල්ම් බලනවා ඇති නාට්‍ය බලනවා ඇති ඔය ඔයගොල්ලෝ දැකලා තියෙන දේවල් විතරක් ගන්න හරි ඔය විදිහට ඔයගොල්ලෝ examples ලියා ගන්න පුළුවන් anti disciplinary actions කියලා ඇහුවොත් frequently happened in the business එතකොට ඔය විදිහටම සිද්ධ වෙන්න පුළුවන් disciplinary actions මොනවාද disciplinary action ඕවා minimize කරන්න employees ලා දෙන disciplinary actions කියන්නේ discipline එක up කරන්න ගන්න actions මොනවාද verbal warning ඒ කියන්නේ warn කරනවා අනුතුරු අංගවනවා කලින්ම මෙහෙම කරන්න එපා written warning notice එකක් යනවා letter එකක් යනවා ඕක කරන්න එපා ඔයාලට ඉස්සරහට මෙන්න මේ වගේ ප්‍රශ්න දෙනවා එහෙම නැත්නම් fines or recharging the loss මොකක් හරි අපේ loss එකක් කරොත් එහෙම අදාළ employee එකෙන් අපි ඒක recharge කරගන්න නැත්නම් පඩියෙන් කපා ගන්නවා suspension from job temporary අපි తాවකාලිකව වැඩ තහනම් කරනවා ඔන්න ඔය වගේ දේවල් කරන්න පුළුවන් right ඉතින් තවත් මොනවද ගන්න පුළුවන් අපිට transfers කරන්න පුළුවන් demote කරන්න පුළුවන් හොඳම එකක් මේක promote කරනවා වගේම demote කරන්න පුළුවන් බැරිම තැන අපිට salary increment එහෙම නැත්නම් salary delay කරන්න පුළුවන් නැත්නම් terminate කරන්න පුළුවන් terminate කරන කියන්නේ අස් කළාම දානවා අයින් කරලාම දානවා right ඒ කියන්නේ අර age limit එක ඉවරනම අයින් කරන එක auto termination terminate කරලා දානවා කියලා කියන්නේ අයින් කළාම දානවා તો ඔය වගේ දේවල් වෙන්න පුළුවන් ඩිසිප්ලින් එක පැත්තේ. එතකොට ඔය දේවල් මම ලියලා කරන්න ගියේ නැත්තේ මේ වෙලාව ජෙනරල් නොලෙජ් එක. දැන් අපිට ලියලා කරන්න දෙයක් තියෙනවා. let's see ඩිසිප්ලින් මැනේජ්මන්ට් එකක් ඇයි අපිට ඕනේ කියලා. HRM එකේම එක කොටසක් තමයි ඩිසිප්ලින් මැනේජ්මන්ට් කියලා කියන්නේ. why we need discipline management? Discipline management for what? Importances of discipline management කියලා අපි කියමුකෝ.
importances of discipline management. Importances of discipline management. හොඳයි අපි කියමු to minimize the disputes among colleagues. To minimize the disputes among colleagues. තාත් මොනවද අපිට කියන්න පුළුවන් to create expected employee performance to maintain it continuously. මේ ඔයගොල්ලන්ට හිතන්නත් පුළුවන්. but මම මේ idea එක දීලා ඔයගොල්ලෝ බස්සලා තිබ්බාම අර හිතන්න යන වෙලාව වලට ඉතුරු වෙනවා exam එකේදී. to create expected employee performance and to maintain it continuously. And to maintain it continuously. Thought another. To manage human resource of the business properly with maximum effectivity, to get maximum efficiency and effectiveness. Efficiency and effectiveness. Management එකක් නේ. ඒ ඔය වචන දෙක නැතුව බෑනේ. Effectiveness. Discipline management. Management කියන word එක ඇතුලේ තියෙන්නේ efficiency and effective කියන දේ තමයි. Decreasing conflicts between employer and employees. To decrease conflicts between employer and employee අතරේ conflicts අඩු කරගන්න ඕන. ඔය වගේ දේවල් වලට අපිට කියන්න පුළුවන් discipline management එක important වෙනවා කියලා. මම ඉතින් discipline management කියන්නේ ඔය වගේ හරියම පොඩි topic එකක් කතා කරලා ඉවරයි එක ගැන. අපි දැන් එහෙනම් health එක safety එක ගැන බලමු. health and safety කියන function එක බලමු. අපි වෙනදා කරනවා වගේ අලුත් පාටක් ගමු දැන්. okay. ඒක හරියන්නේ නෑනේ. light colors ගන්න ඕනේ. okay. හොඳයි. employee health. මීට වඩා පොඩක් කැපිලා පේන පාටක් ගමු. okay. මොකද්ද මේ employee health එක? මම definition එක ලියන්නම්. The perfect mental and physical fitness of the employee to perform the task. දැන් ඔයගොල්ලන්ට මතක් කරගන්නවා 7-8 වසර වල ඉගෙන ගත්ත 9 වසර වෙනකන් ඉගෙන ගත්ත සෞඛ්‍ය පාඩම. health science. health එක කියලා කියන්නේ මොකද්ද? mental, physical and spiritual කියලා මෙතනට අදාළ වෙන්නේ නැහැ. හරි? mental and physical පැත්ත තමයි මෙතනදී ගන්න. The perfect mental and physical fitness of the employees to perform the task. ඒතකොට ඕක තමයි
ටාස්ක් විතරක් කියන්න බෑනේ අපි ටාස්ක් එක තව වචන දෙකක් කියනවා අමතක කරන්න බෑ ටාස්ක් duties and responsibility ඔය වචන තුන එකට පාඩම් කරගෙන කියන්නේ එකට පාඩම් කරන්නේ මේ එකට යනවා කියලා ඔයාලට තේරෙනවා ඇති දැන් හැමතැනම responsibilities කලින් වීඩියෝස් බලුවා නම් තේරෙනවා ඇති හොඳයි that is called job health not job health හරි what is mean by safety employee safety employee safety මොකද්ද safety කියලා කියන්නේ ආරක්ෂාවනේ protecting the employees from all the hazards causing good health of the employee is called safety employee ඉන්නවා ඔයා මේක define කරන්න විදිහ මම මේ explain කරන්නේ employee ඉන්නවා මෙයාට health එකක් තියෙනවා employee ට health එකක් තියෙනවා මේ health එකට hazard එකක් වෙන අනතුරක් සිද්ධ වෙන මෙයාට අනතුරක් නෙමෙයි මෙයාට තියෙන health එකට අනතුරක් වෙන හරි ලස්සනට මේක කියන්න පුළුවන් health එකට අනතුරක් වෙන හැම දෙයකින්ම මෙයාව protect කරගන්නවා මෙයාගේ health එකට අනතුරක් වෙන හැම දෙයකින්ම hazard එකක් වෙන හැම දෙයකින්ම protect කරගන්න ඒක තමයි safety කියලා කියන්නේ මේක අරින් ටිකක් weird වගේ ඇති but එහෙම තමයි මේකවල explain කරන්න කියලා කියන්නේ protecting the employees from all the hazards causing good health of employee ගේ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන හැම problem එකකින්ම එයාව ආරක්ෂා කරගන්න එක that is safety දැන් ඊළඟට ඔයගොල්ලෝ දැන් මේ කරපු ටික පොඩ්ඩක් රිවයිස් කරගන්න ආපහු සැරයක් පොඩ්ඩක් ගාලා රිවයින්ඩ් කරලා හරි බලන්න ෆාස්ට් ෆෝවර්ඩ් දාලා ෆාස්ට් ෆෝවර්ඩ් නේ රිවයින්ඩ් කරලා ස්පීඩ් එක ඩබල් කරලා බලන්න කරපු දේවල් ටික පොඩ්ඩක් රිවයිස් කරගන්න ආපහු ඉස්සරහට යන්න කලින් මම මේ ටික ක්ලියර් කරගන්නම් අපිට දැන් මේ එම්ප්ලොයි හෙල්ත් එකෙන් අපිට මේ වීඩියෝ එකේ අන්තිම කොටස් ටික යන්න වට පේනවා ඇතිනේ දැන් හොඳයි දැන් අපිට තියෙන්නේ කොහොමද මේවට threat එකක් එහෙම නැත්නම් hazards කියලා වචනයක් අපි දැන් බැලුවානේ what are hazards කොහොමද මේවා වෙන්නේ මං තුනක් කියන්න job related accidents වෙන්න පුළුවන් job related accidents අපිට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් අපිට job related diseases හැදෙන්න පුළුවන් job related diseases අපිට හැදෙන්න පුළුවන් එහෙම නැත්නම් organizational stretch නෙමෙයි stress එක organizational stress එකත් ගොඩක් බලපානවා මේවට ඕන examples ඔයගොල්ලෝ දාගන්න accidents කිව්වහම මැරෙන එක පවා කියන්න පුළුවන් body injuries burning ඔයගේ ඕනම දෙයක් වෙන්න පුළුවන් related diseases කිව්වහම breathe diseases cancers ඔය ඕනම දෙයක් වෙන්න පුළුවන් so those are the hazards මේ තුන පොඩ්ඩක් pause කරලා පාඩම් කරගන්න මොනවාද hazards කියලා හෙව්වොත් ඔන්න ඔය විදිහට තමයි hazards අපි categorize කරලා පෙන්නන්නේ එතකොට employee safety and health එක ගැන concern එකක් කරන්න ඕනේ why ඇයි අපි මේ employee safety and health ගැන හිතන්න ඕනේ to do what ability to එහෙම කරද්දී අපිට කරගන්න පුළුවන් ability to eradicate or minimize vocational health and safety related issues අපිට health and safety related issues ටික minimize කරගන්න පුළුවන් අපිට legal compliances මෙන්න මේක තමයි ටිකක් important point එකකට තියෙන්නේ ability to get rid from මොකද legal පැත්ත බලනවා හැමතිස්සෙම employee ගේ ආරක්ෂාව පැත්තෙන් නීතිය බලනවා from legal compliances legal issues relating to employee health and safety හරි එහෙම නැත්නම් healthy workforce එකක් අපිට build up කරගන්න පුළුවන් එතකොට efficiency එක වැඩි වෙන්නේ to increase
efficiency by healthy workforce and increasing the image of the business. අපි හොඳට සුරක්ෂා විධිවිධාන අනුගමනය කරන කියන අපේ business image එක වැඩි වෙනවානේ. increasing the image of the business එකේ හොඳ image එකක් හැදෙනවා. ඒවා හරියට cover කරේ නැත්තම් මොනවද සිද්ධ වෙන disadvantages? weak health safety management වලින් අපේ disadvantages වලට අම්තින් කියන්න ඕනේ නැහැ මොනවද? dissatisfaction of employees ලා satisfy වෙන්නේ නැහැ. image එක ඉවරයි. legal problems compensation ගෙවන්න වෙයි අපිට. insurance කරලා තිබ්බේ නැත්තම් මිනිසුන්ව අපිට ඒගොල්ලන්ට වෙනම ගෙවන්න වෙනවා. ඒගොල්ලන්ට සිද්ධ වෙන ප්‍රශ්න නිසා. ඒ ඔය වගේ ප්‍රශ්න ඔයගලට තියෙනවා. ඒක ඔයගලන්ට වචන වලින් ලියන්න පුළුවන්. ඔයගලන්ට productivity එක අඩු වෙනවා. කෙලින්ම ලියන්න පුළුවන්. decreasing the quality of employees quality එක අඩු වෙනවා. tools වලට damage සිද්ධ වෙනවා තමන්ගේ. හරි increasing the expenses of medical charges වලට වියදම් කරන්න සිද්ධ වෙනවා පස්සේ. නැති ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා මේ ඔයාලා health and safety measures හරියට අනුගමනය කරේ නැත්තම්. අනුගමනය කරොත් employees ලගේ moral එක වැඩි වෙනවා. increasing the moral of employees හරියට අනුගමනය කරොත් advantages විදිහට. minimizing the cost of expenses related to legal requirements. ඔයගොල්ලෝ මේවා ටික හරියට manage කරනවා නම් ඔයගොල්ලෝ legal වැඩවලට යන cost එක ගොඩක් අඩු වෙනවා. legal problems ගොඩක් අඩු වෙනවා. developing strong industrial relation. හොඳ industrial relation එකක් employer employee අතර build up වෙනවා. employee turnover එකත් අඩු කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ හරියට මේ මොකද ආරක්ෂාවක් නැති තැනක වැඩ කරන්න employees ලා කැමති නැහැනේ. ඒගොල්ලෝ අයින් වෙනවා. අයින් වෙනකොට employee turnover එක වැඩි වෙනවා. ඉතින් ඒක හරියට manage කරනවා නම් ඔයගොල්ලන්ගේ employee turnover එක අඩු කරගන්න පුළුවන්. productivity එක වැඩි කරගෙන ප්‍රති අරපේ බැරි වෙන ඒවා මේකේ පුළුවන් වෙනවා. advantages disadvantages කියන ප්‍රශ්නෙට trickily උත්තරයක් දෙන්නේ ඔන්න ඔය විදිහට. හරි. ඉතින් ඔය විදිහට තමයි health and safety පැත්ත තියෙන්නේ. ඒකේ advantages disadvantages හරි සරලයි. ඔයගලන්ට තීරුම් ගන්න හිතලා උත්තරයක් ලියා ගන්න පුළුවන් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. So industrial relations ගැන in deep කතා කරගන්න වගේම ඉතුරු trade unions වගේම අන්තිම දේවල් ටික කතා කරගන්න. Let's meet on the next video. So goodbye for now.